ජෙසු පිහිටයි ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ජූනි මාසේ 20 වෙනිදා ඉරුදින බයිබලීය මෙනෙහි කිරීමයි මේ සුදු කරන්නේ. අපි සුළු මොහොතක් නිහඬව ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටිමු. අපේ ජීවිත දෙවාදරෙන් මුළුමනින්ම පුරවන්න කියමු ස්වාමිනී. අපේ ජීවිත අයිති බව වහන්සේටයි. එනිසා අපේ ජීවිතවල තියෙනා වූ හැම කලම්බීමක්ම අනාරක්ෂිතකමක්ම හැම මහා මාරුතයක්ම ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජීවිතවල ඔබ වහන්සේ ජීවත් වෙන්නේ. ජේසුනි අපි එනිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපි වෙකමුතු කරමින් අප ඔබ වහන්සේ බලවත් කරන නිසා ඔබ වහන්සේගේ වචනය තුල අපව ශක්තිමත් කළ මැනව. ආමේන්. හොඳයි. අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ජූනි 20 වෙනිදා ඉරිදා සාමාන්‍ය සමයේ 12 වන ඉරුදින බයිබලීය මෙනෙහි කිරීමයි අපි සිදු කරන්නේ. බලන්න සුවිශේෂයේ මාක්තුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 35 ඉඳලා 41 දක්වා අපි කියවමු. එදා සවස් වූ කල අපි එගොඩ යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔවුහු සමූහයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිනි. එවිට ඡණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රළ ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තය මත නිදාහුන්සේක. ඔවුහු උන්වහන්සේ පුබුදුවා ගුරුදේවේනි අප විනාශව වන්න ළඟය. ඔබට කිසි ගානක් නැද්දැයි ඇසූසේක. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට අණ කළසේක. සුළඟ නැවතිනි. මහා මුහුදට නිශ්චල විය. උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූසේක. ඔහු මහත් භීතියකින් ඇලලී මේ කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරුවන්නේ යයි එකිනෙකාට කීහ. දැන් බලන්න ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි මේ දවස්වල රටක් ජාතියක් විශ්වයක් විදියට අපි මිනිස් ජනවර්ගයක් විදියටම මාරුතයකට හසු වෙලා ඉන්නවා. අපි ඔක්කොගලන්ගෙම තියෙන ජීවිත මහා ඡණ්ඩ මාරුතයක් ඇතුලේ අපිට තේරෙන අපේ ජීවිත යාත්‍රාව පෙරලෙන්න යන්නේ. ඒ කියන්නේ අපිට ජීවිතය පිළිබඳව තියෙන්නේ ලොකු බයක්, ලොකු දුකක්, ලොකු අනාරක්ෂිතකමක්. මේ තත්ත්වය තුලයි ජේසු අපිට කතා කරන්නේ. අපි එක එක්කෙනා ඇතුළාන්තයේ ඉන්නේ මොන වගේ ස්ටෝම් එකකද මාරුතයකද කියලා අඳුනගන්න ජේසු ආරාධනා කරනවා. ඒක සමාජයක් ලෙස අපි යන මේ ගෝලීය වසංගතයක් එක්ක යන තත්ත්වයක් නිසා අපිට දැනෙනවා මුළු පරිසරයේම බලපෑමක් තියෙනවා. ඒතර අපේ ආර්ථික ජීවිතයට බලපෑමක් තියෙනවා. ඒ වගේම අපිට අපේ ජීවිතන් වල අපි ගන්න තීන්දුවල රටක් විදියට බලපෑමක් තියෙනවා. පෞල් ජීවිතේ අපි ගන්න තීන්දුවලට බලපෑමක් තියෙනවා. මම ඔබ මේ කාලේ ඉන්නේ මොන වගේ මාරුතයකද? ඒක අපි අඳුන ගන්න අවශ්‍යයි. අම්මේ තාත්තේ දුවේ පුතේ අපි අඳුනගත්තොත් තමයි මේ අපි ඉන්න මාරුතය නිශ්චල කරන්න පුළුවන්. දැන් සුභාරංචිය තමයි ජේසු මහා මාරුතයක් චංචල කරනවා කියන
වචනය ශුද්ධ බයිබලයේ මාක්තුමාගේ 4 වෙනි පරිච්ඡේදය අද අපි කියුවා. හැබැයි මේ මාරුතයට ජේසු අවතීර්ණ වෙන්නේ උන්වහන්සේගේ වෙලාවට. මේක හරි වැදගත්. දැන් බලන්න මේ කතාව අපිට කියන්නේ එදා සවස් වූ කල අපි එගොඩට යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔහු සමූහයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ජේසු අපිට ආරාධනා කරනවා අපි එගොඩට යන්න ඕන. මොකක්ද ඒකේ තේරුම? අපි ඉන්න ඉවුර සමහර වෙලාවට අපි ඉන්න සුරක්ෂිත ස්ථානය සමහර වෙලාවට අපි ඉන්න ශක්තිමත් කියලා හිතන ඉවුරෙන් එහා ඉවුරකට යන්න ජේසු ආරාධනා කරන අපි ඔක්කොන්ටම. බලන්න ඔබ මම මේ දවස්වල ඉන්නේ එහෙම එගොඩ වෙන්න පුළුවන් තැනකද? එහෙම නැත්නම් අපි ඉන්න තැන්වලම අපි ගල් ගැහිලාද? අපි ඉන්න තැන්වලම හිර වෙලාද? පෞගේ දවස්වල අපි ගම්වල ඇවිදින්න යනකොට විශේෂයෙන් නිරෝධායනය වෙන පවුල් හමු වෙන්න එක ගෙදරකට ගියාම ඒ ගෙදර ලයිම් කාමරේ දොර ළඟට වෙලා තාත්තයි පුතයි ගල් ගැහිලා වගේ බලාගත්තත් බලාගෙන ඉන්නවා. දැන් ඔය ආධාර බෙදන අය මම බලාගෙන ඒ ආධාර මලු බෙදනකොට එක්කෙනෙක් කියනවා ඔය ගෙදරට ගිය සතියේ දුන්නේ නිසා මේගොල්ලන්ට මේ පාර ඕනේ නෑ කියලා ඒ ගේ පහු කරගෙන අනිත් ගෙවල් වලට ඒ ආධාර මලු බෙදීම සිදු වෙනවා මම බලන් හිටියා. නමුත් ඒ ගමම්ම තවත් කෙනෙක් කියනවා මට ඇහෙනවා පසුබිමේ ඔය ගෙදරනේ ගිය සතියේ ලොකු පුතා මලේ ඒ වුණාට ඉතින් ගිය සතියේත් ඒගොල්ලන්ට ආධාර හම්බුණානේ. ඒ නිසා මේ සතිය ඕනේ නෑ කියමින් දැන් අර ගල් ගැහිලා ඉන්න වේදනාවෙන් ඉන්න තාත්තා පුතා මම හිතනවා අම්මා ඇතුලේ හිටියේ ලයිම් කාමරේ අම්මට එළියට එන්නවත් හයියක් නැහැ. අවුරුදු 16ක පුතා කොරෝනා රෝගයෙන් නැති වෙලා අවුරුදු 16ක විතර පුතෙක් මීට දවස් 3-4කට ඉස්සෙල්ලා. ඔවුන්ට තාමත් හිතා ගන්න බෑ මොකද වුනේ කියලා. නමුත් මේ ආධාර බෙදන කණ්ඩායම් ඒ ක්‍රියාව ලොකු කැපවීමකින් කරනවා. නමුත් මේ වෙලාවේ මේ මිනිස්සුන්ට අවශ්‍ය ආධාරයට වඩා හයිය අපේ ශක්තිය කියන දේ ආදරය කියන දේ සනසීම කියන දේ ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට මම හිතනවා ජේසු ආරාධනා කරනවා අපි එගොඩට යමු. මොකද එගොඩ වෙන්න අවශ්‍යයි අපි ඔක්කොමලා. ඒ කියන්නේ අපි ඉන්න මේ සීමා රාමු අපේම මේ පහසුකම් පිරුණු අපේ ජීවිත රටාව ගොඩක් වෙලාවට අපිට සමහර ඇත්ත අපිට දකින්න ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම මේ පවුලත් එක්ක ටිකක් කතා කරන්න පටන් ගත්තේ තාත්තයි පුතයි එක්ක. ඒ අය කියනවා මිට දවස් කීපයකට ඉස්සෙල්ලයි අයියා විස්පිතාලේ ගෙනියලා අයියා නැති වෙන්නේ. ඊට පස්සේ අයියාගේ ශරීරයවත් අපිට බලන්න උනේ නෑ අවුරුදු 16ක ලොකු පුතා. දැන් මේ ගෙදර ඉන්න තාත්තටයි අවුරුදු 14ක වගේ ඉන්න පුතාටයි ඇතුළේ අම්මටයි මේ කම්පනය තාම දරා ගන්න බෑ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය ආධාර මල්ලකට වඩා මේ වෙලාවේ මොකද වුනේ? අපේ පුතා මේ හිටියා මේ ගියා. දැන් අපිටත් ඒක වෙයිද? මේ ගෙදර අයටත් කොරෝනා පොසිටිව් කියලා සැක පළ කරමින්
ඔවුන්වත් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. හේතුව ගොඩාක් පළාත්වල දැන් හැම කෙනෙක්ම වගේ PCR කරන්නේ නැති කරගන්න බැරි තත්වයකදී අපි එගොඩට යමු. ජේසුස් අපිට ආරාධනා කරනවා එගොඩ වෙන්න. අපිට මේ දවස්වල මේ සිදුවීම ආරාධනා කරනවා අපි ඉන්න ඉවුරෙන් එහා ඉවුරක් වෙත ගමන් කරන්න. ඒ ගමේ අපි ඇවිදිනකොට ඊට විනාඩි කීපයකට පස්සේ එක ගෙදරකින් අපිට දැනගන්න ලැබෙනවා ඒත් නිරෝධායනය වෙන ඒ ගෙදරත් ඉන්නවා කොරෝනා රෝගීන්. මේ නිරෝධායන වෙන ගේ පවුල ඇතුලේ දරුවෙක් ලැබෙනවා. මේ අම්මට ස්පිරිතාලේ ය아가න්න විදියක් නැහැ. හේතුව ඔවුන් නිරෝධායන වෙන නිසා ඒ පවුලේ කොරෝනා රෝගීන් ඉන්න නිසා ගේ ඇතුලේ ඔවුන්ට යන්න ස්පිරිතාලයක් ළඟ පාතකවත් නැහැ. නිසා මේ අම්මා දරු ප්‍රසූතිය කරනවා මේ ලයිම් කාමරයේ ඇතුලේ. ඒ වෙලාවේ තමයි ඔවුන් 1990 කෝල් කරාම ඇම්බියුලන්ස් එකෙන් එන්නේ ඒ අවශ්‍ය හිදියන් ඇවිත් ඒ දරුවව නිවසේම ගන්නේ. එතකොට මේ ඉපදෙන දරුවා මේ ගෙදර මිනිස්සු මේ අත්දකින ජීවිතේ අවදානම් තත්ත්වය ජීවිතේ ඔවුන්ට දැනන මේ අසරණකම අද මේ වගේ දහස් සංඛ්‍යාත පවුල්වල ජීවිතවල විවිධාකාර අත්දැකීම්. ඒ පවුලේ අය කියනවා ෆාදර් මම හිතුවේ නෑ අපේ කවදාවත් මේ වගේ කාලෙක අපේ ලයිම් කාමරයක් ඇතුළේවත් අපේ දරුවෙක් ඉපදෙන්න ලැබෙයි කියලා. නමුත් මේ සියලු තත්වයන් ඒ වගේ තැනකට අපිව තල්ලු කරලා අපි ඒගොඩට යමු. අපිට මොනවද මේ ජේසු කියන්නේ? අපි ඒගොඩ වෙන්න අවශ්‍යයි. අපිට කියනවා අපි විශ්වාස කරපු සුරක්ෂිතයි කියලා හිතපු අපි හැම දෙයක්ම ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න මේ ජීවිතය ඇත්තටම මහා ව්‍යාජ සුරක්ෂිත භාවයක් තුලයි අපි ජීවත් වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරා අපේ තියෙන විද්‍යාව, අපේ තියෙන සෞඛ්‍ය පහසුකම්, අපේ තියෙන තාක්ෂණය, අපිට තියෙන වත්පොහසත්කම්, අපිට තියෙන හැකියාවන් වලින් අපේ ජීවිතය ඉස්සරහට යන්න පුළුවන් කියලා. නමුත් අපිට මතක් කරනවා ජේසු මේ ඉවුරේ නෙමෙයි අපේ සුරක්ෂිත භාවය තියෙන්නේ. අපි ඉන්න ඉවුරේ අපි හදාගෙන තියෙන්නේ ව්‍යාජ සුරක්ෂිත භාවයන්. ව්‍යාජ සුරක්ෂිත භාවයන්. ඒ ව්‍යාජ සුරක්ෂිත භාවයන් වල අපි දකිනවා මේ වෙනකොට ආනිසංස අපි විඳිනවා. අපි ගොඩනගාගත් ස්ථීරත්වය, අපි ගොඩනගාගත් ජීවිතේ අපිට දැන් බය වෙන්න දෙයක් නෑ. අපිට හැමදේම හරියට තියෙනවායි කියලා. අපිට පෙන්눔 කරනවා මේ ගෝලීය වසංගතය මීටරයකටවත් එහාට ය아가න්න බැරි. කෙනෙක්ගෙම ඇතුලේ උගුරේම නිර්මාණය වෙන මේ COVID-19 වෛරසය අපිට උගන්වනවා. ඔබ හිතන් හිටියට ජීවිතයේ අපිට ශක්තිය සුරක්ෂිත භාවය තියෙනවායි කියලා මේ ලෝකේ දේවල් මත ඒ කිසිම දෙයක් සනාතන නැහැ. ඒකයි ජේසු ආරාධනා කරන්නේ අද දවසේ අම්මේ තාත්තේ දීපුතේ අපිට එන්න. අපි එගොඩට යමු. අපි මේ ඉන්න ඉවුර, අපි මේ හදාගෙන තියෙන ක්‍රමවේදය, අපි මේ හොඳයි යහපත් කියලා හිතන් ඉන්න මේ ආර්ථික ජීවිත රටාව, මේ අපි හිතන් ඉන්නවා නම් මේ තියෙන සිස්ටම් එක තමයි සාර්ථකම සිස්ටම් එක කියලා මේක ලොකු ව්‍යාජයක්, මිත්‍යාවක්. හේතුව දවසින් දවස අපිට පෙන්눔 කරනවා මේ తত্ত্বය එන්නෙන්නම අපිට කියලා දෙනවා මේ ඉවුරට වඩා එහා ඉවුරක් හොයාගෙන ගමන් කරන්න. ජේසු ගෝලයන් එක්ක එහා ඉවුරකට යනවා. තරණය කිරීමක් තියෙනවා. අම්මේ තාත්තේ දුවේ පුතේ මේ
කාලය යුගය ජීවිතේ තරණය කිරීමේ යුගයක්. ඒ කියන්නේ අපිට බෑ හිර වෙලා තනි වෙලා කොටු වෙලා අනේ අපොයි කියලා ජීවිතේ නතර වෙලා ඉන්න බෑ. තරණය කරන්න අවශ්‍යයි. අපේ ගෙවල් වල තියෙන බාධා ප්‍රශ්නත් එක්ක අපිට කියන්න බෑ අනේ මට නම් වැඩක් නෑ. මම නම් ඔහේ ජීවත් වෙන්නේ මැරිලා වගේ කියලා. නෑ. තරණය කරන්න අවශ්‍යයි. මේ තියෙන தත්ත්වය තරණය කරන්න අවශ්‍යයි. මේ தත්ත්වය තරණය කරන්න නම් මොකද්ද වෙන්න ඕන? අපි වර්තමානයේ ජීවත් වෙන්න අවශ්‍යයි. මොකද්ද වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ? live at the moment. මොහොතේ ජීවිතය කියලා අපි කියනවා. දැන් අපි ගොඩාක් කල්පනා කරන්න ගත්තොත් එහෙම දෙයියනේ දැන් අනාගතේ මට පුළුවන් වෙයිද මම හිතාගෙන ඉන්න අරමුණට යන්න රැකියාවේ ඒ ඉහළ ස්ථානයට යන්න විදේශගත වෙන්න මගේ සැලසුම් ඉටු කරන්න මේ වෙලාවේ හිතන්න ගියාම ඔළුව කැක්කුම් කරන හේතුව කිසිම බලාපොරොත්තුවක් නැහැ කවදා මේ වසංගත තත්ත්වයන් ඉවර වෙනවද කියලා. එතකොට ඒ නිසා අපි ගොඩක් වෙලාවට අතීතය ගැන හිතා දුක් වෙනවා. අපරාධේ මට අතීතයේ මේ දේවල් හොඳට මීට වඩා හොඳට කරන්න තිබ්බා. අපරාධේ මම මීට වඩා හොඳට අතීතය ඉගෙන ගන්න තිබ්බා. අපරාධේ මම මීට වඩා ඉක්මනට මගේ පාඨමාලාවල් ඉවර කර ගන්න තිබ්බා. අපරාධේ මට මීට ඉස්සෙල්ලා විවාහ වෙන්න තිබ්බේ. දැන් කොහෙද විවාහ වෙන්න වෙඩින් එකක් ගන්න විදියක් නැහැ. දැන් අපිට තියෙන ලොකුම භයානක තත්වය තමයි මෙවැනි වසංගත රෝග කාල පරිච්ඡේදයක අපි දෝලණය වෙනවා ජීවිතය. එක්ක අතීතය ගැන හිතා දුක් වෙනවා. අපරාධේ මට අතීතයේ මේ දේවල් මීට වඩා හොඳට කරන්න තිබ්බයි කියලා. එහෙම නැත්නම් අනාගතය ගැන හිතා අපි කලබලයටපත් වෙනවා. පුළුවන් වෙයිද. නමුත් ජේසු පෙන්눔 කරනවා. ඔබට මාරුතයක් තරණය කරන්න ඕන නම් එකම එක ක්‍රමයයි තියෙන්නේ. මාරුතය තරණය කරන්න ඕන නම් ඒ මොහොතට ඇතුල් වෙන්න. live the moment. මේ දවස්වල අපේ ගෙවල් වල අපේ රැකියාවන් තුල අපේ අධ්‍යාපනයන් තුල අපේ සම්බන්ධකම් ඇතුලේ අපි ඉන්න හිරවීම ඇතුලේ මොහොතේ තුල අපි ජීවත් වෙමු. මේක හරි අමාරුයි. මොකද මොහොත සමහරවිට අපිට නම් බෝරින් අයියෝ කරන්න දෙයක් නැහැ. මම දන්න සමහර ගෙවල් වල මම දන්න තරුණියන් ඉන්නවා. ඔවුන් පුංචි පැල හදන්න පටන් ගන්නවා. ඒ පැල හදලා ඒ පැල වතුර බෝතලයකට දාලා නැත්නම් ගල් බොරළු ටිකක් එක්ක ඒකට පැලයක් හිටවලා ඒ වගේ පැල ගෙවල් ඇතුලේ තැන් වල තියන්න හිමින් යාළුවා අසල්වාසීන් එක බෙදා ගන්න. හේතුව නිර්මාණශීලී වීම තමයි මොහොතේ ජීවත් වෙනකොට ඉබේම වෙන දෙයක්. අතීතය ගැන දුක් වෙවි ඉන්නවටත් වඩා අනාගතය ගැන කරදර වෙනවටත් වඩා මේ මොහොතේ ජීවත් වෙනකොට අද දවසේ උදේ මම නැගිට්ටා. දෙයියනේ මම මොකද කරන්නේ? සමහර වෙලාවට එළියට යා ගන්න බෑ. සමහර වෙලාවට මට යන්න ඕන ගමන් යා කරගන්න බෑ. මම මොකද කරන්නේ අද දවසේ? මගේ තියෙන සාමාන්‍ය දිනදා වැඩ රාජකාරී වලට පස්සේ මම මොනවා හරි නිර්මාණශීලී වැඩක් කරන්න අවශ්‍යයි. මම දන්න සමහර යෞවනියන් තරුණියන් ඉන්නවා ගෙවල් වල බිත්ති සරසිල් අතින් නූල් වලින් කරන එක ගෙතුම් කරලා බිත්ති සරසිලි හදලා ළඟපාත ගෙවල් වලින් ණයට එක්ක බෙදාගෙන ඒව එල්ලනවා. මේ වගේ විවිධාකාර දේවල් කරන්න පුළුවන් ඒකට මේ තරණය කරන්න පුළුවන් වෙන්නේ අපිට මාරුතයක් මේ මොහොතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. අකණ්ඩව මේ මොහොතට ඇතුල් වෙලා ජීවත් වෙමු අපි. එතකොට අපිට අතීත ස්මරණයන් අයියෝ වැඩක් නෑ කිය අතීතය ගැන හුල් ඉඳලා පළකුත් නෑ. අනාගතය ගැන කරදර වෙලා පුළුවන් වෙයි ඉතුරු වැඩ ටික මට කරන්නයි කියලා බොරුවට කලබල වෙලා අනාගතය ගැනම අපිට දුක් වෙවි ඉන්න අවශ්‍යතාවයකුත් නෑ. බලන්න අපිට කියනවා එවිට ඡණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය මත නිදාහුන්සේක. දැන් බලන්න අම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුට පුළුවන් වෙනවා ඡණ්ඩමාරුතයක් මැද බෝට්ටුවේ මෙත්තය මත නිදාගන්න.
අපි බෝට්ටු වල ගිහිල්ලා තියෙනවා නම් අපි දන්නවා සාමාන්‍යයෙන් මෝයක ගඟක ඇලක මුහුදක වුණත් බෝට්ටුව කියන්නේ බොහෝම මහා මුහුදෙන් යන නැවක් වගේ නෙමෙයි. මේ අපි කතා කරන්නේ ගලීල මුහුද එහෙම නැත්නම් ජේසුගේ ප්‍රදේශයේ තිබ්බ මහ විශාල ජෙනසරෙත් විල කියන මහ විශාල හරියට අපේ මහවැලිය වගේ මහා ගංගාවක්. ඒකයි ගලීල මුහුද කියලා කියන්නේ ඒක විශාල නිසා. දැන් ඔරුව මාරුතයක් මැදින් යනවා. මොකද්ද මාරුතය කියලා කියන්නේ? ගැස්සෙනවා. ඔරුව ඒ මේ අත පෙරලෙනවා. හුලං හමනවා. නමුත් ජේසු මේ ඔරුවේ කෙළවරේ හොඳට නිදි. දැන් අපිට මේ දවස්වල හොඳට නිින්ද යනවද? අපි ගොඩක් වෙලාවට අඩ නිින්දෙන් මේ දවස්වල ඉන්නේ. අපිට හරියට නිින්ද යන්නේ නැහැ. අපේ නිින්ද කැඩෙනවා. ඇයි ඒ? අපිට ජීවිතය ඇතුලේ තියෙන ලොකු ටෙන්ෂන් එකක් මේ දවස්වල. අයි ප්‍රධාන හේතුව අපි අර කිව්වා වගේ අපි අතීතයත් එක්ක සංසන්දනය කරනවා, අනාගතයත් එක්ක කල්පනා කරනවා. ඒ නිසා වර්තමානයත් අපිට නිඳා ගන්න තරම්වත් සහනයක් නැහැ. මාරුතයක් මැද මේ අර ජේසු ගිය බෝට්ටුව මේ සංචාරකින් ගෙනින මහා ස්කෝපභෝගී බෝට්ටුවක් නෙමෙයි, සාමාන්‍ය බෝට්ටුවක්. ඒකේ කෙළවරේ ජේසුට හොඳට නිින්ද ගිහලා අයියේ. ජේසුට මාරුතය ප්‍රශ්නයක් නෙමෙයි. ජේසු ජීවත් වෙන්නේ මොහොතේ හේතුව ජේසු විශ්වාසය තිබ්බා. මම මේ මොහොතේ කළ යුතු කාර්ය මගේ තාත්තා වෙනුවෙන් මම කරනවා. තාත්තා මේ ලෝකෙට මාව එව්වේ යම් කිසි කාර්යයක් සඳහා. ඒ කාර්යය මම කරනවා. ඒ නිසා මට මේ මොහොතේ කරන්න තියෙන කාර්යය මම කරන නිසා මම බය වෙන්නේ නැහැ. මම කැළඹෙන්නේ නැහැ. අන්නේ සැහැල්ලු භාවය ජේසුගේ ඇතුළාන්තයේ තිබ්බා. ඇත්තටම මීට මොහොතකට ඉස්සෙල්ලා අර්නස්ට් පෝරුතුට පියතුමා ගැන මේ අන්තර්ජාලයේ යන වැඩසටහනක් මා ශ්‍රවණය කරමින් හිටියා. ගරු අර්නස්ට් පෝරුතුට පියතුමා හරියටම අද වෙනකොට ස්වර්ගයට ගිහිල්ලා අවුරුද්දයි. මේ පියතුමා ගැන බොහෝ ජීවිත සාක්ෂි ධර්මින් කියමින් සිටින්නේ මහා පුදුම පියෙක් චරිතයක්, ජීවිතයක්, මහා වෘක්ෂ ගසක් වගේ කියලා. එක සිනමාවේදියෙක් කියනවා මේ අර්නස්ට් පොරුතුට පියතුමා හරියට කුරුළු පිහාටුවක් වගේ සැහැල්ලුයි, මහා මෙරක් වගේ ගැඹුරුයි කිව්වා. මේ වචනවල ලොකු තේරුමක් තියෙනවා. මේ පියතුමා ඔබ හමු වෙලත් ඇති, අහලත් ඇති, නැතත් ඇති. නමුත් ගරු අර්නස්ට් පොරුතුට පියතුමා කියන්නේ ලංකාවේ සිනමා ලෝකයේ නාට්‍යකරණයේ කලාවේ ඒ වගේම කතෝලික පියතුමෙක් විදියට සභාවෙත් ශ්‍රී ලංකා ජන සමාජයේ ලෝකයටත් මහා සෙවණක්, ශක්තියක්, ධෛර්යයක් දුන්නු පියතුමෙක්. එතුමා තුල තිබ්බ ගුණය මේ සිනමාකරු කියනවා කුරුළු පිහාටුවක් තරම් සැහැල්ලුයි. අන්න ජේසු නිදා ගන්නවා මේ ඔරුවේ කෙළවර. කුරුළු පිහාටුවක් තරම් සැහැල්ලු වුණොත් තමයි අපිට ගොන්තනකට ගලා නිින්ද යන්නේ. ඒ කියන්නේ කරදර වෙන්නේ නැහැ. මේ වෙලාවේ කරන්න තියෙන දේ කරන්න කරා. එතකොට ජීවිතේ ඊළඟ කොටසට ගියා. ඒ වගේම මහා මෙරක් තරම් ගැඹුරුයි. අද ගොඩක් වෙලාවට අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට හම්බෙන්නේ එක්ක සමහර මිනිස්සු කිසිම බරපතලක් නැහැ. ඔහේ කාලා බීලා ඔහේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් හැම වෙලාවෙම කරදර වෙවි ජීවිතේ බර කරගෙන ජීවත් වෙනවා. ජේසුව හමු වෙච්ච අය, එහෙම නැත්නම් ජේසුව ස්පර්ශ කරපු අය තමයි එක පැත්තකින් සැහැල්ලුයි. පොඩි දරුවෙක් වගේ ඇතුළාන්තය හරිම සැහැල්ලුයි. ඔහු බර නැහැ. ඔහු සංකීර්ණ නැහැ.
ඔහු ළඟට යන්න බයක් හිතෙන්නේ නැහැ. හරිම ආදරවන්තයි. එක පැත්තකින් කුරුළු පිහාටුවක් තරම්ම සැහැල්ලුයි. අනිත් පැත්තෙන් ජීවිතයේ අභ්‍යන්තරේ මහා ගැඹුරක් තියෙනවා. ඕනම ප්‍රශ්නයක් කියන්න පුළුවන්. ඒ පියතුමා ගැන කතා කරපු පියතුමන්ලා කිව්ව දෙයක් තමයි අර්නස්ට් පොරොපොඩත් පියතුමාව අපි හොයාගෙන යනවා අපේ ඕන ප්‍රශ්නයක් ගිහිල්ලා කියන්න හේතුව අපිට කියනවා හරි ඔහොම තමයි කොල්ලෝ යමු ඉස්සරහට නතර වෙලා ඉන්න බෑ කියලා. අදර අම්මේ තාත්තේ දුවේ පුතේ අන්න ජේසුව මුණ ගැහිච්ච මිනිස්සු තුල තිබ්බ ඒ මහා මෙරක් තරම් ශක්තිමත් ඇතුලාන්ත ගැඹුර ඕනම කෙනෙක්ව දරාගෙන යන්න ඕනම කෙනෙකුට මහා ශක්තියක් වෙන්න පුළුවන්. ඇතුලාන්ත හදවතක් තියෙනවා. අනිත් පැත්තෙන් සැහැල්ලු ඕනම කෙනෙක්ට සුවය සහනය දැනෙනවා. අපි අහමු අපි ආශ්‍රය කරන අය. මගේ පවුලේ ඉන්න අයට මාව හිම දැනනවද? මම මහා බර චරිතයක්ද? මම ගෙදර ඉන්න අයට දැනෙන්නේ කොහොමද මේ දවස්වල? මම හැම වෙලාවෙම අසතුටෙන් ඉන්න චරිතයක්ද? මම හැම වෙලාවෙම අතෘප්තිමත්ද මේ දවස්වල? මම හැම වෙලාවෙම මූණ එල්ලගෙන දින්නේ මේ දවස්වල? එහෙම නැත්නම් මට මේ දවස්වල වුණත් ඇතුලේ තියෙනවද නෑ මේ සත්‍යයක් වෙනස් වෙයි. ඒ නිසා මම කැළඹෙන්නේ නෑ. මේ වෙලාවේ මම ජීවත් වෙනවා. මට කරන්න පුළුවන් දේ දැන් මේ මොහොතේ මම කරනවා. ඒක අලුත් දෙයක්. නිර්මාණශීලී දෙයක්. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ජේසු තුල ශක්තිමත් වෙමු. ජේසු මේ මාරුතයක් මැද වුණත් හොඳට නිදි. ඔවුන් වහන්සේ පුබුදුවා ගුරුදේවේනි අප විනාශ වන්න ළඟය ඔබට කිසි ගාණක් නැද්දැයි යසූසේක. දැන් ජේසුත් එක්ක හිටිය අනිත් කණ්ඩායම ගෝලියෝ ටික මේ බෝට්ටුවේ කලබල වෙලා යන ජේසුනි වහන්සේට පිස්සුද මොකද මේක ඔහොම නිදියගෙන හරිනවද ගාණක්වත් නැද්ද අපි මේ බෝට්ටුව විනාශ වෙන්න යන්නේ කියලා මහා බය බිරාන්ත වෙලා කතා කරනවා. ඇත්තටම අපි මේ ජීවත් වෙන දින වකවානු යුගයත් ඒ වගේ තමයි. අපි ඔක්කොම අපිට හිතෙනවා අපි ගිලෙන්නයි යන්නේ. අපේ ගෙවල් දොරවල් වල අපේ ආර්ථිකය එන්න හිර වෙලා. බලන්න මොනතරම් අකාරුණිකකම්ද කියලා අපි යවට තියෙන්නේ. පහුගිය දවස්වල ලීසින් කම්පනි වලට යම්කිසි චක්‍රලේඛන රජය නිකුත් කරා 3 wheel වාහන ලීසින් කරන්න තියෙන අයට මේ මාසවලත් යම්කිසි සහනයක් දෙන්න ඒකට ඒ සහනය දෙන්න ඒ අය ඇප්ලයි කරන්න ඕන අයදුම්පතක් මාර්ගයෙන් එතකොට ලීස් එක ගෙවා ගන්න බැරි අයට මේ මාසවල යම්කිසි සහනයක් දෙන්න කියලා රජයේ ක්‍රියාපටිපාටියක් නිකුත් වුණා. මම දන්නේ එක තරුණයෙක් 3 wheel එකක් පදිනවා. ඔහු ඉතාමත් අමාරුවෙන් ලීසින් එක ගෙවා ගන්න නමුත් මේ දවස්වල ඔහු කියනවා ෆාදර් ජීවත් වෙන්නවත් ගැට ගහ ගන්න දෙයක් නැහැ හේතුව මිනිස්සු මේ කාලේ ගොඩාක් ගමන් බිමන් යන්නේ නැහැ ඒ නිසා ලීසින් එක ගෙවා ගන්න තියා හිතන්නවත් බෑ. මං කිව්වා ඔබ දන්නවද මෙන්න මෙහෙම රජයේ තියෙනවා ක්‍රියාපටිපාටියක් ඔබ අයදුම්පතක් නිකුත් කරොත් එහෙම මේ මාසේ ලීසින් එක නිදහස් කරන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඔහු කියනවා මම කතා කරනවා කෝල් කරනවා වෙනදා හොට්ලයින් තියෙන ඒ කොම්පැනිය වෙනදා නිතරම අපිට කතා කරලා ලීස් එක මතක් කරලා ලීස් එක ඉල්ලනවා. එහෙම නැත්නම් ලීස් කරේ නැත්නම් ඒක ගිව්වේ නැත්නම් අපි ඇවිල්ලා මේ වාහනේ බලෙන් ගෙනියනවා කියන ආයතන දැන් මේ දවස්වල කොච්චර කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. හේතුව උන් දන්නවා මේ අයදුම්පත් යොමු කරන්නයි මේ කෝල් කරන්නේ. අයදුම්පත් යොමු කරොත් එම මේ මාසේ ලීස් එක ගෙව්වේ නැත්නම් ඔවුන්ගේ ආයතනයට පාඩුවක්. ඒ නිසා ඒ ආයතනය කැමති නෑ අයදුම්පත් නිකුත් කරලා ලීසින් එකේට ඒ සහනයක් ඉල්ලුම් කරනවට. දැන් මේ වගේ බොහොම අකාරුණික සමාජයක්. ඒ නිසා අපි ඔක්කොම ගිලෙන්න යන්නේ මනුස්සකමක් ඇතුලේ. මනුස්සකම් ඇතුලේ අපි ගිලිලා මහා මනුස්සකමක් තුල අපි හිර වෙලා ඉන්නවා වගේ අපිට දැනෙනවා. අපි අද දවසේ වුණත් එක ඉන්දියානු මාධ්‍ය වාර්තාකාරණියක් මට කතා කරලා අහනවා ෆාදර් රුපියල් 5000 වතු කරේ මිනිස්සුන්ට ලැබෙනවද කියලා. මම කිව්වා නැහැ. මම දැනුවත්ව වතු කරේ කම්කරුවන්ට රුපියල් 5000 ලැබෙන්නේ නැහැ. සමෘද්ධිය ලැබෙන අයට ඒ රුපියල් 5000 ලැබෙනවා ඒක සමස්තයම. නමුත් වතු කම්කරුවන් අඩු ආදායම් ලාභීන්ට
5,000 ලැබෙන්නේ නැහැ. 5,000 ලැබෙන්නේ නැති එකටත් වඩා ලොකු ආර්ථික අර්බුදයක දැවැන්ත ලෙස හිර වෙලා ඉන්නවා. ඒ අස්සේ තමයි මේ පෙට්‍රල් ඩීසල් ගණන් ගිහිල්ලා මේ මිල ඉහළ දාලා ඇස් බැඳුම් කරලා මිනිස්සුන් අන්තස්රණ කරලා තියෙන්නේ. මිනිස්සුන්ට පාරට බැහැගන්නවත් විදියක් නෑ මේ හඬ නගන්න. මේ ජනමාධ්‍යවේදීනිමකින් අහනවා හරිනම් මේ වතුවලට ලැබෙන්න එපේ මේ මිනිස්සු අමාරු වෙන්නේ ජීවත් වෙන්නේ. මං කිව්වා ඔව් ලැබෙන්න ඕන අනිවාර්යෙන්ම මේ මිනිස්සුන්ට. හේතුව අද වතුකරේ ඉන්නේ බහුතරයක් වත්තේ වැඩ කරන අයම නෙමෙයි. බහුතරයක් කඩවල් වල සාප්පු වල එහෙම නැත්නම් ගොඩක් වෙලාවට කොන්ත්‍රාත් ගන්න තැන්වල කොළඹ මේසන් වැඩවලත් උදව් වැඩවල තමයි ගොඩාක් මේ වැඩිහිටියෝ වැඩ කරන්නේ. ඔවුන් ඔක්කොම දැන් ගමට ඇවිල්ලා පවුල සමහරලාවට එක්කෙනයි පත්තේ වැඩට යන්නේ අම්මා වෙන්න පුළුවන්. නමුත් ගෙදර ස්වාම පුරුෂයා දුව පුතා බාල පුතා බාල දුව ගෙදරක 8ක් 9ක් ඉන්නවා එක්කෙනයි වත්තේ වැඩ කරන්නේ. අනිත් අය වත්තේ වැඩ කරන්නේ නැහැ. එතකොට මේ අයට ආර්ථිකව ඉපීමක් නැහැ. පඩි නඩි ලැබෙන්නේ නැහැ. ඔවුන්ට රැකියාවක් මේ වෙලාවේ නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. එතකොට මේ තත්ත්වයේදී හරිනම් මේ වතුකම්කරුවන්ටත් යම්කිසි සහනයක් රුපියල් 5,000ක්වත් ලැබෙන්න අවශ්‍යයි මේ මිනිස්සුන්ව ජීවත් කරන්න ඕන. නමුත් එහෙම කිසිම ක්‍රමයක් නැහැ. මේක තමයි අපි ජීවත් වෙන මහා චණ්ඩමාරුතය. මිනිස්සු මහා විනාශයකට මහා පෙරලීමකට පත් වෙමින් යනවා. නමුත් මේ தත්ත්වය ඇතුලේ අපිට ජේසු පෙන්නනවා උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මොහොතට අන කළසේක සුළඟ නැවතිනි මහා නිශ්චලතාවයක් විය. බලන්න ජේසු මේ தත්ත්වය යටතේ නැගිටලා ජේසු අන කරනවා නිශ්චල වෙව නිහඬ වෙව නිශ්ශබ්ද වෙව කියලා. ජේසුට පුළුවන් අපේ තුල තියෙන චංචල වෙච්ච කැළඹිච්ච අපේ තුල තියෙන මහා ව්‍යාකූල වෙච්ච තත්වයන් සම්පූර්ණයෙන්ම සමනය කරන්න. ඒකයි යාඥාව නිරන්තරයෙන් මේ දවස්වල වැඩියෙන් මෙනෙහි කිරීමක් සිදු වෙන්න අවශ්‍ය. අපි වැඩ කරද්දී ඒ වගේම විශේෂයෙන් උදේකට හවසකට පවුලක් විදියට තනියම ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳීමම තමයි උන්වහන්සේ දෙනවා ඔබ තුල තියෙන ඔය මාරුතය නිශ්චල කරන්න ඔබට පුළුවන්. එතකොට ඔබ වටා ඉන්න ඔබේ ගෙදර අය තුල තියෙන මහා චංචල වීමක් ඇති. මේ ළඟදී පවුල් කීපයක් මට නිතර කතා රාෆාද අපේ මුළු පවුලටම කොවිඩ්, අපේ මුළු පවුලම ලොක්ඩවුන් කරලා, අපේ මුළු පවුලම නිරෝධායන වෙනවා. අපේ මුළු පවුලටම මේ රෝගය හැදුණා. මේ මහා කැළඹීම් ඇතුලේ ගොඩාක් පවුල් මේකට මුහුණ දෙනවා ශක්තිමත්ව. ඇයි ජේසු අපිත් එක්ක ඉන්නවා නම් ජේසු චණ්ඩමාරුතයට අන කරා නම් නිශ්චල වෙව නිහඬ වෙව කියලා ඒ ජේසු අදත් අන කරනවා. එතකොට මාරුතය නැතුව නෙමෙයි මාරුතයක් ආවා. ඒ මාරුතය මහා විනාශයක් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ජේසුගේ වෙලාවටයි ජේසු නැගිටලා ජේසු අන කරන්නේ. අම්මේ තාත්තේ දෙවිපුතේ අපි සමහරලාවට අහනවා කො ඇයි තාම මම කියන දේ කරේ නැහැ. කො ජේසු තාමත් නිහඬයි වගේ මට දැනෙනවා. ජේසුගේ ක්‍රියාවලියට ජේසුටම ආවේනික වෙලාවක් තියෙනවා. හැබැයි උන්වහන්සේ අවදි වෙන මොහොතේ නැත්නම් උන්වහන්සේට අවශ්‍ය වෙන මොහොතේ ඔබව මා තුල තියෙන ඔබ මාව වර්සාගෙන තියෙන මේ මාරුතය දමනය කරන්න දුරු කරන්න මේ කැළඹීම මේ කඩාවැටීම සමනය කරන්න උන්වහන්සේ අනිවාර්යෙන්ම අපිට ශක්තිය දෙනවා බලය දෙනවා. ජේසු එය කළා. අපි විශ්වාස කරමු අම්මේ තාත්තේ දුවේ පුතේ අදත් උන්වහන්සේ කරනවා. අර මම ඉස්සෙල්ලාම කිව්වේ පවුල කියනවා ෆාදර් අපි නිරෝධායනය වෙන නිසා අපි බයෙන් හිටියේ කොහොමද දරුවා හම්බෙන්නේ? හේතුව දරුවා හම්බෙන්න තියෙන්නේ මේ දවස්වල. ඔවුන් ගෙදරම දරුවා හම්බෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඇම්බියුලන්ස් එකේන අය උදව් වෙනවා හෙදියන් දරුවා එළියට ගන්න ගේ ඇතුලේ. නමුත් මේ කැළඹීම් ඇතුලේ දෙවියන් වහන්සේ නිශ්චල කරනවා කියන පුතේ බය වෙන්න එපා. මම ඔබට මාර්ගයක් පේන්නේ නැති
කාන්තාරයක වුණත් මාර්ගය සාධන දෙවියන් වහන්සේ මමයි. අපි විශ්වාස කරමු අම්මේ තාත්තේ දුවේ පුතේ. He is a God who makes a way in the desert. කාන්තාරේ ජලධාරාවන් ගලන්න සලස්සන දෙවියන් වහන්සේ බව විශ්වාස කරන්න. ඒ නිසා අපිට මහා විශාලයි වගේ දැනෙන මේ මහා චණ්ඩමාරුතය අපිට দমনය කරන්න බෑ. අපි මේක ASCII දුක් විඳිනවා. අපි මේක ASCII මහා අසරණයි වගේ දැනුණත් දෙවියන් වහන්සේ තුල මේ මහා මාරුතය ජය ගන්න උන්වහන්සේ ඔබට මට බලය දීලා ඉවරයි. අපි විශ්වාස කරමු. අපි ස්තුතිවන්ත වෙමු. බලන්න උන්වහන්සේ ළඟට කියනවා උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූසේක. බලන්න මොකක්ද සම්බන්ධය බය සහ ඇදහිල්ල අතර? ජේසුස් මොකද ඔච්චර බය වුනේ? ඔබට ඇදහිල්ල නැද්ද? වෙන භාෂාවකින් ජේසුස් අහන අපෙන් ප්‍රශ්නයක්. ඇදහිල්ල හරියට තිබ්බනම් ලොකු බයක් දැනෙන්න බෑ. ඒතර බය දැනෙනවා නම් අපිට අපි ඔක්කොම බයකනම් ජීවත් වෙන්නේ. මම මහා බයෙන් හෙම්බත් වෙලා මම රැට නිින්ද යන්නේ නැති මිනිස්සෙක් නම් මම බයෙන් හෙම්බත් වෙලා ජීවිතේ හැම වෙලාවෙම ඉන්නේ අසහනේ නම් ඒ කියන්නේ මට හරියට ඇදහිල්ල නෑ. මම විශ්වාස කරාට කතෝලික කියලා හිතුවට යාඥා කරාට පල්ලි ගියාට ඇදහිල්ල තියෙනවා නම් මහා බයක ගිලි මියදෙන්න බෑ. ඒකයි උන්වහන්සේ කියන්නේ. ඔය තරම් බියවන්නේ මන්ද තවම ඔබට ඇදහිල්ල නැද්ද? මේ ගෝලයන්ට කියන්නේ මේ පේදුරු ජුවාම් ජාකොබ් වගේ මිතුරන්ට කියන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ නම් අපි ගැන මොන කතාවද? ඒ නිසා අපිට නිරන්තරයෙන් ඇදහිල්ල කියන්නේ එක දවසක උපන් දවසේ එහෙම නැත්නම් බෞතිස්ම ස්නාපන ගත දවසේ එන වැඩක් නෙවෙයි. දවස ගානේ මේ වගේ විශේෂයෙන් මේ වගේ චණ්ඩමාරුතයන් කාලේදී stormy time is the time where we have to practice more and more faith, love, hope. ඒ නිසා අපිට උන්වහන්සේ ආරාධනා කරනවා මේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න. ඇදහිල්ල ශක්තිමත් කරගන්නවා කියන්නේ මොකක්ද? උන්වහන්සේ මාත් එක්ක ජීවිත යාත්‍රාවේ ඉන්නවා. මේ ජීවිත යාත්‍රාව කොච්චර වැටෙන්න යනවා වගේ දැනුණත්, අන්ත අසරණයි වගේ දැනුණත්, අනාරක්ෂිතයි වගේ දැනුණත්, අපි මැරෙයිදෝ මම මැරෙයිදෝ කියන මේ මාරාන්තික බය දැනුණත් උන්වහන්සේ අවශ්‍ය වෙලාවට නැගිටලා මුහුද නිශ්චල වෙවයි කියලා අන කරනවා. එහෙනම් ඔබට මට තියෙන ස්ථිරත්වය තමයි අපිට බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ මේ මාරුතේ මැදින් අපිට ගෙනියනවා. උන්වහන්සේ උගන්වනවා මාරුතේ මැදින් ගමන් කරන ක්‍රමය තමයි මේ මොහොතේ ජීවත් වෙන්න, මේ මොහොතේ නිර්මාණශීලීව අද දවසේ කරන්න පුළුවන් හැම දෙයක්ම සතුටෙන් නිර්මාණශීලීව කරමින් දෙවියන් වහන්සේට අවස්ථාව දෙන්න, කතා කරන්න, සවන් දෙන්න. ඒ ලොකු ඇතුළාන්ත ජේසුත් එක්ක තියෙන සංවාදයත් එක්ක හොඳ පොතක් කියවන්න. හොඳ චිත්‍රපටියක් බලන්න. දරුවෝ එක්ක අම්මලා තාත්තලා එක්ක සහෝදර සහෝදරියෝ එක්ක කැරම්මතක් ගහන්න, කාඩ්ඩතක් ගහන්න. ජීවිතයේ අපි ගෙවමු සතුටෙන්, ප්‍රීතියෙන් මේ මාරුතේ තරණය කරමු. හේතුව ජේසු අපිත් එක්ක ඉන්නවා මේ සියල්ල මැද. අපි කියමු ආදර ජේසුනේ මහා බලවන්ත වූ අත්දැකීම අපි විස්තීර කරන්නේ වහන්සේ. එනිසා වහන්සේට ස්තුතියි. වහන්සේගේ වචනය තුළ අපි විස්තීර කරන නිසා මේ කාල පරිච්ඡේදය වහන්සේ අප සමග නිසා චණ්ඩමාරුතය නිශ්චල කරන දෙවියන් වහන්සේ වහන්සේ නිසා අපි වහන්සේට ස්තුතියි, ප්‍රශංසා වේවා. පිතා පුත්‍ර ස්පිරිතු සාන්තු නම් ත්‍රිත්වයක දෙවියෝත්තමයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දැනුන නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. සුදනාටම ජේසු පිහිටයි.